අදරවන්ත දෙවියන් වහන්සේ අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ උදෑසන ඔබ වහන්සේගේ පාද පාමුලට එනවා. ස්වාමිනේ ඔබගේ දෑතර අපි සියලු දෙනා බාරයි. මේ নমස්කාර කාලය බාරයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපි ඔබ වහන්සේව ඔබගේ නාමය උසස් කරන්නට යනවා. ස්වාමිනේ ඔබගේ අනුග්‍රහයෙන් කරුණාවෙන් පූර්ණව ඔබ වහන්සේ අප මැද්දේ වාසය කරමින් ඔබ වහන්සේ ක්‍රියා කළ මැනව ඔබ වහන්සේ අපට ප්‍රකාශ වූ මැනව ස්වාමිනේ මේ අනාර්ග සබත් දවසේ ඔබ වහන්සේ අපට මඟ පෙන්වූ මැනව ස්වාමිනේ ඔබගේ දයාතර බාර කරනවා ස්වාමිනේ සෑම ගීතිකාවක් ගායනා කරන වාදනය කරන සෑම දරුවෙක් ඔබගේ දයාතර බාරයි ඔබ වහන්සේ උපකාර කළ මැනව ඒ වගේම ස්වාමිනේ අද දවසේදී වචනයකින් නව ඔබගේ දාසය ඔබගේ දයාතර බාර කරනවා ඔබ වහන්සේ උතුලින් අපට මඟ පෙන්වූ මැනව කතා කළ මැනව යේසුස් වහන්සේගේ මාති උතුම් නාමයෙන්ය Haleluya. හොඳයි අද දවසේදී අපි උන්වහන්සේගේ නාමය උසස් කරන්නට යනවා. දැන් උන්වහන්සේගේ වචනය කියනවා උන්වහන්සේට নমස්කාර කරන්නන් විසින් ආත්මෙන් සහ සැබෑකමින් নমස්කාර කළ යුතුය කියලා. ස්වාමීන් වහන්සේගේ වචනේ සඳහන් වෙනවා දානියෙල්ද උතුම් ආත්මයක් තිබුණා කියලා. ඕට ප්‍රඥාව තිබුණා කියලා දැන් උන්වහන්සේගේ වචනේ සඳහන් වෙනවා. අද දවසේදී අපිට දී තිබෙන උතුම් ආත්මෙන් අපි දෙවියන් වහන්සේට নমස්කාර කරමු, ප්‍රශංසා කරමු. හොඳයි අපි ගායනා කරමින් උන්වහන්සේගේ නාමය ඔසවමු. සැබවින්ම নমස්කාර කරනවා ඔබ සුද්ධ ඔබ බලවන්ත දෙවියන් වහන්සේ ස්වාමිනේ හාලෙලූයා ඔබගේ කරුණාව අපට සැහැයි ස්වාමිනේ ඔබ වහන්සේ උසස්මයි ඔබ වහන්සේගේ නාමය උසස්මයි ඔබ උත්කෘෂ්ටයි ඔබ රජතුමාණෝ අපි ඔබ ප්‍රශංසා කරනවා ස්වාමිනේ ඔබ වහන්සේ කිව්වා මම යනවා මම සැනසෙලිකාරේ නුඹලා වෙත රැවනවා කියලා ඔබගේ පොරොන්දු ආත්මයන් වහන්සේ අපිට දුන්න නිසා ස්තුතියි. අපි සෑම කෙනෙක්ම කියමු ස්වාමිනේ ඔබගේ ආත්මයෙන් මාව පුරවන්න ස්වාමී. ඔබගේ සුද්ධ ආත්මයෙන් මාව පුරවන්න. ඔබගේ ආලේපයෙන් මාව රැගෙන යන්න. හාලෙලූයා ස්වාමිනේ ඔබට ප්‍රශංසා වේවා. ඔබට මහිමය වේවා. හාලෙලූයා අපි ආරාධනා කරමු සුද්ධ ආත්මයන් වහන්සේට අප තුල ක්‍රියා කරන්නට කියලා. අපි කියමු සුද්ධ ආත්මයන් වහන්සේට ස්වාමිනේ මට තව ඔබ වහන්සේට ලං වෙන්නට. ස්වාමිනේ ඔබ වහන්සේ
වහන්සේ නමස්කාර කරන්නට මට උපකාර කරන්න. හාලෙලූයා. රබ ශන්දේරිය අතිකාරමයි. Warin shudane ඔබ පාමුල සිටින්නෙමු ප්‍රභු මැන බාලයේ මාතුල රැඳේ Warin shudane ඔබ පාමුල සිටින්නෙමු ප්‍රභු මැන බාලයේ මාතුල රැඳේ ජීවනාදිය වයි ජීවනාදිය වයි නොසිදෙන උල්පතයි සැනසුම්කරු ඔබයි රජකරනු මැනේ ජීවනාදිය ඔබයි නොසිදෙන උල්පතයි සැනසුම්කරු ඔබයි ඔබමයි රජකරනු මැනේ Hallelujah 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 Swami Hallelujah Hallelujah. Prasansa beva. Rabba Shandira Varabyantikara Mariante. Hallelujah. Swami Prasansa beva. Oba prasansa mati වැඩසිරිනා වූ දෙවියන් වහන්සේ ස්වාමී. Oh hallelujah. Bagi වචනේ කව මා විසින් මට උපදවා ගත්තා වූ සෙනඟ මාගේ ප්‍රශංසාව දක්වනවා ඇත කියලා. ස්වාමී අපි ඔබට ප්‍රශංසා කරන්නේ අපි ඔබගේ අභියසට ආවේ අපි ඔබට ප්‍රශංසා කරන්නටයි අපි ඔබට නමස්කාර කරන්නටයි ඔබ සුද්ධයි ස්වාමිනී ඔබ යහපත් ඔබ සර්ව බලධාරී මහෝත්තම ජීවමාන දෙවියන් වහන්සේ ස්වාමිනී හalleluya රබ ශම්දේර වරබියන්තිකාර මාරියන්තේ හalleluya ස්වාමිනී ඔබ වහන්සේ අපට ප්‍රේම කරන දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබ වහන්සේ අපට ප්‍රේම කරන දෙවියන් වහන්සේ ස්වාමිනී Hallelujah. Mahimaya veva Swamini. ඔබ සර්ව බලධාරී දෙවිඳු ඔබ එක ජාතක පුත්‍රයා දෙන තරම් අපට ප්‍රේම කළා ස්වාමිනී. අප විනාශ නොවුනේ ඔබ වහන්සේගේ කරුණාව නිසායි ස්වාමී. Oh hallelujah. ඔබ ප්‍රඥාවේ දෙවියන් වහන්සේ. ඔබ දැනගැන්මේ දෙවියන් වහන්සේ. Oh ස්වාමී අපි ඔබට මහිමය දෙන්නෙමු ස්වාමී. Hallelujah. Sababa shira Swami, අපි දැන් තෝසෝමි අපි උන්වහන්සේ ගායනා කරමු ඔබ සර්ව බලධාරී දෙවියන් වහන්සේ ස්වාමී හalleluya සර්ව බලධාරී යෙහෝවා දෙවිඳුනි මුළු විශ්වයේ මෙවුන් කරු තුමනි सर्व බලධාරී යෙහෝවා දෙවිඳුනි මුළු විශ්වයේ මෙවුන් කරු තුමනි අන්සමට වඩා ඔබේ නාමය උසස් කළේ යේසුස්ගේ නාමය උසස්මය
ඔසවමි මුළු ලොවට වඩා මං ආදරේ ඔබටයි ඔසවමි ඔසවමි මගේ දත් ඔසවමි උතුම් වූ උසස් වූ දෙවිඳුනි උතුම් වූ උසස් වූ දෙවිඳුනි Jesus é namorado parlamentai Jesus é namorado sasmai Jesus é namorado amagai Jesus é namorado parlamentai Hallelujah. Benapura parajaya kalau Devian Mas. Apne paul kamaau tunau Devian Mas. Apo dah Krishna kami gosle karo. Bagi darman baur pakkar gatta Devian Mas. Swami Ubans api samagai Swami. Api bayi में दुनिया दिन है Swami ने. Ubans apa samaga sini nisa. Ubans apa ने koron tuna Swami ने. Oh Ubans sada halim. Apa samaga sini na baur Swami. Api berpesan वहाँ से पोरंदुना स्वामी ने अपो आधारे आने नया केला बदेवियान वहाँ से bersansa करंट अब कोपमन अमारू काले कसिदिया उन्हां से वो आधारे आने नया उन्हां से वो समग्र सिरिन नया उन्हां से वो मागा पेन्नो नया उन्हां से वो रगने आने नया उन्हां से करे आधे हिल्ला ताबमी अभी उन्हां से माही में दे हालेलुया स्वामी ने अभी वो बड़ा इसील माही में दे Sielu gaurawe denne Swami mahime Navadimi 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 Osavami Munavadavara mangadari Obatai Osavami Osavami Navadimi Osavami Usasu Hallelujah. Swami berpesan sahabat. Silu gaurawe mahime ubahan sere denwa Swami ni ubahan sere bar karnawa ilanga kodasa ubahan sere dasya wachane ගෙනෙන්නට යනවා. ඔබගේ දාසයාගේ මුඛයෙන් ඔබගේ දරුවන්ට කතා කළ මැනව. ස්වාමීනි ඔබගේ දාසයාගේ මුඛයෙන් කතා කරමින් ඔබගේ දරුවන් ශක්තිමත් කරමින් ධෛර්යමත් කරමින් ඔවුන් ඔබ වහන්සේගේ ඇදහිල්ල තුල ගොඩ නැගුව මැනව. ඔබගේ බලවත් ඈතට ඉදිරි කාලය බාර කරනවා. වචනය බාර කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අති උතුම් නාමයෙන්ය. හොඳයි දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා.
මේ අනගි උදෑසන අනගි දවසේ අපි දෙවියන් වහන්සේගේ වචනය ඇසීමේ ඉතාමත්ම වටිනා අවස්ථාවට පැමිණ තිබෙනවා. අපි ස්වාමින් වහන්සේගේ වචනය අසන පිණිස අපි පළවෙනි යොහාන් හසුම් පත්‍රයේ 4 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයට අපි අවධානය යොමු කරන්නට යනවා. අපි පළවෙනි යොහාන් හසුම් පත්‍රයේ 4 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ කියවමු. මාගේ ප්‍රිය දරුවනි, නුඹලා දෙවියන් වහන්සේට අයිතිව ලෝකයේ සිටින තැනැත්තාට වඩා නුඹලා තුල සිටින තැනන් වහන්සේ උතුම් බැවින් නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔහු ලෝකයෙන් වෙතින් එබැවින් ලෝකයෙන් වූවාක් මෙන් කතා කරති. මගේ ප්‍රේමවන්ත සහෝදරයා, මගේ ප්‍රේමවන්ත සහෝදරිය, අපි දකිනවා යොහාන්තුමා ලියන්නා වූ මේ අනගි හසුම් පත්‍රයේ යොහාන්තුමා කතා කරනවා උන්වහන්සේගේ දරුවන් උන්වහන්සේට අයිතිව සිටිනවා. උන්වහන්සේගේ දරුවන් දෙවියන් වහන්සේ තුල ජයග්‍රාහීකව සිටිනවා. දෙවියන් වහන්සේ තුල බලවන්ත මනුෂ්‍යයන්ව සිටමයි කියන එක. ඒ නිසා මගේ ප්‍රේමවන්ත සහෝදරයා, මගේ ප්‍රේමවන්ත සහෝදරිය, මේ හසුම් පත්‍රයේ තිබෙන්නා වූ මේ අනගි දිව්‍ය වචනයෙන් ඉතාමත්ම වැදගත් වූ දිව්‍ය සත්‍යතාවයක් අපි දැනගන්නට යනවා, කතා කරන්නට යනවා. මා ඔබට කියවන අවස්ථාවේදී ඒ ස්ථානයේ කියනවා මාගේ ප්‍රිය දරුවනි, නුඹලා දෙවියන් වහන්සේට අයිතිව සිටිනමයි කියලා. මේ උදෑසන මේ දවසේ අපි ඉතාමත්ම වටිනා වූ සත්‍යතාවයක් අවබෝධ කරගන්නට යනවා. අපි දැනගන්නට ඕනේ අපි කාටද අයිති කියන එක. ප්‍රේමවන්තනි, අපි කාටද අයිති වෙලා ඉන්නේ, අපි කාගේද කියන එක දැනගැනීම අපේ ජීවිතයේ ඉතාමත්ම වැදගත් කාරණාවක්. දෙවියන් වහන්සේගේ වචනය කියනවා අපි දෙවියන් වහන්සේට අයිති කියලා. අපි කොහොමද දෙවියන් වහන්සේට අයිති වුණේ? අපි දවසක් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අපගේ පෞද්ගලික ගැලවුම් කරුවාණන් හැටියට පිළිගත්තා. අපි දවසක් උන්වහන්සේව අපේ ස්වාමීන් වහන්සේ හැටියට පිළිගත්තා. අන්න ඒ දිනේ ඉඳලා අපේ ජීවිත උන්වහන්සේට බාර කරපු දවසේ ඉඳලා අපේ සිත් දෙවියන් වහන්සේට බාර කරපු දවසේ ඉඳලා අපි දෙවියන් වහන්සේගේ දරුවන් බවට පත් වුණා. ප්‍රේමවන්තයනි, අපි උන්වහන්සේට අයිති වුණා. ඒක විශාල ආශිර්වාදයක්, ඒක විශාල වරප්‍රසාදයක්. උන්වහන්සේගේ වචනයේ කියනවා පළවෙනි පේතුරුස් හසුම් පත්‍රයේ 2 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය. ඒ ස්ථානයේ ගොඩක් දේවල් කතා කරනවා. ඒ ස්ථානයේ කියනවා අපි දෙවියන් වහන්සේ සන්තක වුණා වූ සෙනගක් කියලා. ඔබ මතක තියාගන්න ඕනේ. මේ අනගි දවසේ ඔබ මතක තියාගන්න ඕනේ වැදගත් දෙයක් තමයි ඔබ දෙවියන් වහන්සේ සන්තක වුණා වූ, දෙවියන් වහන්සේට අයිති වුණා වූ කෙනෙක්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ වෙනුවෙන්ම කළා වූ, ඔබ වෙනුවෙන්ම වුණා වූ ඒ උතුම් පූජාව, ඒ අනගි පූජාව තුලින් උන්වහන්සේගේ වචනයේ කියනවා පළවෙනි කොරින්ති හසුම් පත්‍රයේ 6 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ නුඹලාටම අයිති නැත, නුඹලා මිලේට ගනු ලැබුවෝය. උන්වහන්සේ අපව අයිති කරගත්තා. උන්වහන්සේගේ ජීවිතය මිලයක් හැටියට දීලායි ප්‍රේමවන්තයනි උන්වහන්සේ අපව අයිති කරගත්තේ. අපි දකිනවා එපිස හසුම් පත්‍රයේ 2 වෙනි පරිච්ඡේදය දිහා බලනකොට අපි පෙර කාලයේදී, ඒ කියන්නේ දෙවියන් වහන්සේව හඳුනා ගන්නට ප්‍රථම වූ කාලයේදී අපි දෙවියන් වහන්සේට අයිති නැති වුණා වූ මිනිස්යන්ව සිටියා. අපි සතුරාට අයිති වුණා වූ උන්වහන්සේගේ වචනේ ඒ 2 වෙනි එපිස හසුම් පත්‍රයේ 2 වෙනි පරිච්ඡේදයේ කියනවා එපිස හසුම් පත්‍රයේ 2 වෙනි පරිච්ඡේදයේ අපි උදහසේ දරුවන්ව සිටියා. දෙවියන් වහන්සේගෙන් වෙන් වුණා වූ මිනිස්යන්ව සිටියයි කියලා. නමුත් උන්වහන්සේ තුලින්, උන්වහන්සේගේ පූජාව තුලින් අපිව දෙවියන් වහන්සේගේ පවුලේ අයවලුන්ව උන්වහන්සේගේ දරුවන් බවට පත් කරගනු ලැබුවා. ප්‍රේමවන්තයනි, අයත්ව සිටීම අනන්‍යතාවයක් ගෙනෙනවා. අපි කාටද අයිති වෙලා ඉන්නේ කියන එක අපේ අනන්‍යතාවයට ඉතාමත්ම වැදගත් වූ වටිනා වූ කාරණාවක්ව තිබෙනවා. අපි දකිනවා සමහර සත්තු ඉන්නවා, සත්තු මේ පාරවල් වල යනවා. නමුත් අපි එක දෙයක් දන්නවා, ඒ සත්තුන්ට අයිතිකාරයෙක් ඉන්නවා. අපි දැන් මම ඉන්න පැත්තේ එළුව ඉන්නවා, හරක් ඉන්නවා. නමුත් අපි පාරේ යනවා, මම මාවත් වල ගමන් කරනවා. නමුත් අපි දන්න අපි ඌ අල්ලලා ගැට ගහගන්නේ නැහැ. ඒ එළුවව අල්ලලා අපි එළුව පාරේ යනවා, මේ හරක පාරේ යනවා, මට හොඳයි, මම මේක ගැටයක් දාලා මගේ ගහක ගැට ගහගන්නේ නැහැ. ඇයි?
එහෙම වුණොත් එහෙම අයිතිකාරයා හවසට හොයාගෙන එනවා. අයිතිකාරයෙක් ඉන්නවා. අනන්‍යතාවයක් තියෙනවා. ඔබේ දෙවියන් වහන්සේ. උන්වහන්සේට ඔබ අයිති. හලෙලූයා. උන්වහන්සේට ඔබ අයිති. ප්‍රේමවන්තයනි කොපමණද කියලා කියනවා නම් දෙවියන් වහන්සේගේ වචනය කියනවා උන්වහන්සේ ඔබට අවස්ථාව දී තිබෙනවා පියාණනි කියලා කතා කරන්නට. මගේ දෙවියන් වහන්සේ මගේ පියාණනි කියලා මගේ කියලා කතා කරන්නට. උන්වහන්සේ ඔබට කතා කරනවා මගේ සෙනග මගේ පුත්‍රයා මගේ දියණිය කියලා. ඒ අයිතිය තිබෙන නිසා උන්වහන්සේ ඔබට මගේ කියලා කතා කරනවා ප්‍රේමවන්තයනි. ඒ වගේම ඔබට උන්වහන්සේ අවස්ථාව දීලා තියෙනවා මගේ කියලා කතා කරන්නට. මගේ දෙවියන් වහන්සේ මගේ පියාණනි කියලා කතා කරන්න පුළුවන් ඔබට. ඇයි උන්වහන්සේ ඔබ උන්වහන්සේගේ අන්න ඒ තමයි ඊ타ත්ම වටිනා වූ දෙය. ඒ තමයි ඊ타ත්ම වැදගත්ම දෙය. ඔබ තනි වුණා වූ කෙනෙක් නොවේ. දෙවියන් වහන්සේගේ වචනේ අපිට කියලා තියෙනවා පොරොන්දුවක්. මම කවදාවත් තනි කරන්නේ නැහැ. මම කවදාවත් අත්හරින්නේ නැහැ. මම නුඹව අනාථව නාරින්නෙමි කියලා උන්වහන්සේගේ වචනය කියනවා. ඔබ උන්වහන්සේට අයත්ව සිටින එකෙන් ඔබ තනි වුණා වූ කෙනෙක් නෙමෙයි කියන එක ඔබ තහවුරු කර ගන්නට යනවා. ඔබ උන්වහන්සේට අයත්ව සිටින එකෙන් ඔබ අනාථ කෙනෙක් නෙමෙයි කියලා ඔබ දැනගන්නට යනවා. ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේගේ පවුලට අයිති වුණා වූ දරුවෙක් ඔබට පියෙක් සිටිනවා. ඔබ දෙවියන් වහන්සේට මගේ කියලා කතා කරන්න පුළුවන්. මගේ තාත්තේ මගේ පියාණනි කියලා කතා කරන්න පුළුවන්. ඒ නිසා අනන්‍යතාවයක් ඇති කරනවා අය. ඒ වගේම මේක සුරක්ෂිතභාවයක්. දෙවියන් වහන්සේට අයිති නිසා උන්වහන්සේ අර මම කිව්වා වගේ අර අපි එහෙම අර සතාව අල්ලලා ගැට ගහගත්තා නම් එහෙම ඔයා පාරේ යන සතෙක් කියලා නේද? ඒ හරක වෙන්න පුළුවන්, එළුවා වෙන්න පුළුවන්. අයිතිකාරයා හොයාගෙන එනවා. එයා ඇවිල්ලා කියනවා මේ මගේ සතා. මේ මගේ. ඒ වගේ දෙවියන් වහන්සේ නේද? අපිව සුරක්ෂිත කරන්න අපි ගැන හොයලා බලන දෙවි කෙනෙක් අපිට ඉන්නවා. උන්වහන්සේ මගේ දෙවියන් වහන්සේ. ඒ නිසා දෙවියන් වහන්සේට ස්තුති කරන්නට ස්වාමිනී ඔබ වහන්සේ මගේ දෙවියන් වහන්සේ. අපි හැමදේම උදෑසන හවස නේද අපි රාත්‍රියේ දෙවියන් වහන්සේට අපේ අයිතිය කියන්න ඕනේ. අපි ඒ උච්චාරණය කරන එක ඉතාමත්ම වැදගත්. ඔබ වහන්සේ මගේ දෙවියන් වහන්සේ මගේ මම ඔබ වහන්සේගේ ඔබ වහන්සේ මගේ. ප්‍රේමවන්තයනි මේ අනකි දවසේ අපි දෙවියන් වහන්සේට ස්තුති කරන්නට ඕනේ. උන්වහන්සේ අපේ දෙවියන් වහන්සේ වුණු නිසා. අපි උන්වහන්සේට අයිති වුණා වූ සෙනගක් නිසා. ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනේ මේ පළවෙනි යෝහන් හසුන් පත්‍රයේ කියන තව දෙයක් තමයි නුඹ දෙවියන් වහන්සේට අයිතිව ලෝකයේ සින තැනැත්තාට වඩා නුඹලා තුල සින තැනන් වහන්සේ උතුම් බැවින් අපි තව දෙයක් දැනගන්නට ඕනේ කිතුරුවන් හැටියට. දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට අපි දෙවියන් වහන්සේට අයිතිව සිටිනවා. ඒ වගේම දෙවියන් වහන්සේ අප තුල සිටිනවා. හලෙලූයා. දෙවියන් වහන්සේ අප තුල සිටිනවා. මේක ඊ타ත්ම වැදගත් වූ වටිනා වූ සත්‍යතාවයක්. හැම කිතුණුවෙක්ම මේ සත්‍යතාවය ඊටා හොඳින් අවබෝධ කරගන්නට ඕනේ. ප්‍රේමවන්තයනි මේ පොළවේ ජීවත් වෙන මිනිසයන්ට මේ පොළවේ ජීවත් වෙන හැම කෙනෙකුටම අපිට සමීප වෙන්නට යම් සීමාවක් තිබෙනවා. භාර්යාවට වෙන්න පුළුවන්, ස්වාමි පුරුෂයාට වෙන්න පුළුවන්, දරුවාට වෙන්න පුළුවන්, මිත්‍රයාට වෙන්න පුළුවන් නේද? මේ ගුරුවරයාට වෙන්න පුළුවන්, ඥාතියට වෙන්න පුළුවන් නේද? අසල්වාසියට වෙන්න පුළුවන්. අපිට සමීප වෙන්න පුළුවන් යම් සීමාවක් තිබෙනවා. ඒගොල්ලෝ හැම කෙනෙකුටම අප සමග තමයි ඉන්න පුළුවන්. අප සමග සිටින්නට පුළුවන්. නමුත් දෙවියන් වහන්සේගේ වචනය ඊ타ත්ම වටිනා දෙයක් කියනවා. උන්වහන්සේ නුඹලා තුල සිටිනවා. ඒ උතුම් ආත්මය අපිට යොහන් තුමාගේ සුභාරංචියේ 17 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ කියනවා. උන්වහන්සේ නුඹලා සමග සිටිනවා. උන්වහන්සේ නුඹලා තුල සිටිනවා. ප්‍රේමවන්තයනි අපිට එපිස හසුන් පත්‍රයේ 3 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ අපේ එපිස හසුන් පත්‍රයේ 3 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ බලනවා නම් එතන කියනවා ඇදහිල්ල කරුණු කොටගෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නුඹලා තුල වාසය කරනවායි කියලා. උන්වහන්සේ අප තුල සිටින දෙවියන් වහන්සේ. ඒ ශුද්ධ තනන් වහන්සේ. මේ ශුද්ධ දෙවියන් වහන්සේ. අපි කතා කරන
මේ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ, මේ ස්වර්ගයේ අයිතිකාරයා, මේ ශුද්ධාත්මයන්න් වහන්සේ, මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, උන්වහන්සේ ඔබ තුල වැඩ වාසය කරනවා. හලෙලූයා. එනිසා ඔබ දැනගෙන ජීවත් වෙන්නට ඕනේ. ඔබේ කිතුණුවන් හැටියට අපි දැනගෙන ජීවත් වෙන්නට ඕනේ. මගේ දෙවියන් වහන්සේ මා තුල සිටිනවා. මම ඔබට ඉස්තාමාත්ම වැදගත් දෙයක් කියන්නට ඕනේ. අපිට පළවෙනි කොරින්ති 3 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ කියනවා නුඹලා දෙවියන් වහන්සේගේ මාලිගාව බවද දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ නුඹලා තුල වාසය කරන බවද නොදනිමු. මේක දෙවියන් වහන්සේ වාසය කරන මාලිගාවයි. අප තුල දෙවියන් වහන්සේගේ ආත්මය, ඒ උතුම් ඒ ස්ථානයේ කියනවා ඒ උතුම් ආත්මය අප තුල තිබෙනවා. හලෙලූයා. අයිතිව නුඹලා තුල සිටින තනන් වහන්සේ උතුම් බැවින් අපි තුලේ උතුම් තනන් වහන්සේ සිටින්නේ. එනිසා ඊ타ත්ම වටිනා දෙයක් අපි දැනගන්නට ඕනේ. මගේ හිතාදර මිත්‍රය, ස්වාමින් වහන්සේගේ වචනය කියනවා ඔබ තුලයි දෙවියන් වහන්සේ සිටින්නේ. ඔබ දෙවියන් වහන්සේගේ මාලිගාවයි. එනිසා අපි මතක තියාගන්නට ඕනේ උන්වහන්සේ අපි තුල නම් උන්වහන්සේ අපිට කියලා තියෙන ආකාරයෙන් ජීවත් වෙන්න. උන්වහන්සේ අපි තුල නිසා අපි උන්වහන්සේගේ ආත්මය අපි තුල ආරක්ෂා කරගන්නට ඕනේ. අපි තුල තියෙන මේ දෙවියන් වහන්සේගේ උතුම් ආත්මය අපි ආරක්ෂා කර ගැනීමට කැප වෙන්නට ඕනේ. ඒ වගේම ප්‍රේමවන්තිනි, උන්වහන්සේගේ වචනයේ කියනවා එපිසහසුම් පත්‍රයේ 3 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදේ අපි බලනකොට 4 වෙනි පරිච්ඡේදයේ 30 ශුද්ධාත්මයන් වහන්සේට දුක් නොදෙල්ලා කියලා ඒ ස්ථානයේ කියනවා. ශුද්ධාත්මයන් වහන්සේට දුක් නොදෙල්ලා. ඔබ තුල සිටින මේ උතුම් ආත්මයන් වහන්සේ සතුටු වෙන ආකාරයෙන්, ප්‍රසන්න වන ආකාරයේ ජීවිතයක් ඔබ ගත කරන්නට ඕනේ. මගේ මිත්‍රය, දෙවියන් වහන්සේව සතුටු කරන මිනිසෙක් වෙන්න. දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන මිනිසෙක් වෙන්න. මක්නිසාද උන්වහන්සේ ඔබ තුල සිටිනවා. උන්වහන්සේට ඔබ තුල සිටිය හැකි ආකාරයේ ජීවිතයක් ගත කරන්නට. ඔබේ ජීවිතේ ක්‍රියාවන් ගැන, කතාවන් ගැන, ඔබේ සිතුවිලි ගැන, ඔබේ ආකල්ප ගැන හොඳින් සොයා බලන්නට. ඒවා දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන කාරණාවල්ද? ඒවා දෙවියන් වහන්සේව සතුටු කරන්නා වූ කාරණාවල්ද? ඒ දේවල් සමග දෙවියන් වහන්සේට ඔබ තුල වැඩ වාසය කළ හැකිද? ඔබේ දෙවියන් වහන්සේ ඔබ තුල සිටින්නේ ඔබ දෙවියන් වහන්සේට ශුද්ධ වූ මාලිගාවක් නම් තමයි. එනිසා ප්‍රේමවන්තයනි, දෙවියන් වහන්සේ ඔබ තුල සිටින්නා වූ දෙවියන් වහන්සේ මා ඊ타ත්ම වැදගත් පදයක් වෙතට ඔබගේ අවධානය යොමු කරන්නට යනවා. මා ඊළඟට කියන්නා වූ කාරණාව සමගත් ඒ සම්බන්ධ වෙනවා. එනිසා මා ඔබට කියවන්නට කැමතියි ඒ කාරණාව. ඒ ස්ථානයේ ෂෙපනියා පොතෙන් මා ඒ ඔබට කියවන්නට කැමතියි. ෂෙපනියා පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය. නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේ නුඹ තුල සිටිනසේක. උන්වහන්සේ ගලවන්ට බලවත් වූ තනන් වහන්සේය. උන්වහන්සේ සන්තෝෂයෙන් නුඹ කෙරේ ප්‍රීති වී තමන්ගේ ප්‍රේමයේ නිශ්චලව සිටිනසේක. ප්‍රීති ഘോഷාවෙන් නුඹ කෙරේ ප්‍රීතිමත් වනසේක. මගේ ප්‍රේමවන්ත සහෝදරයා, බලන්න කොච්චර ලස්සන පදයක්ද ඒක. කොච්චර අනර්ග පදයක්ද. නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේ නුඹ තුල සිටිනසේක. ආමේන්. ප්‍රශංසා වේවා. ඔබේ දෙවියන් වහන්සේ ඔබ තුල සිටිනවා. ඒ නිසා ඔබේ දෙවියන් වහන්සේව ප්‍රසන්න වන ආකාරයේ ජීවිතයක් ගත කරන්නට, උන්වහන්සේව සතුටු කරන ආකාරයේ ජීවිතයක් ගත කරන්නට. හිතාදර මිත්‍රය, අපි ඊ타ත්ම ආශිර්වාදලත් සෙනගක්, අපි ඊ타ත්ම වාසනාවන්ත සෙනගක්. මක්නිසාද උන්වහන්සේ අප තුල සිටින අපේ දෙවියන් වහන්සේ නිසා. අපි උන්වහන්සේව හොයාගෙන කොහෙවත් දුවන්ට ඕනේ නැහැ. ඔබේ දෙවියන් වහන්සේ ඔබ තුලයි. ඔබ සමගයි. උන්වහන්සේ ඔබගේයි. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරි, දෙවියන් වහන්සේගේ වචනේ පළවෙනි යෝහන් හසුම් පත්‍රයේම දෙවනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ ලස්සන කාරණාවක් කියනවා. උන්වහන්සේ තුල පවතිමි කියන තැනැත්තා උන්වහන්සේ හැසිරුණාක් මෙන්ම හැසිරෙන්නට ඕනේ කියලා. උන්වහන්සේ ඔබ තුල සිටිනවා නම් ප්‍රේමවන්තයනි, උන්වහන්සේගේ ගති ගුණාංග ඔබ තුල ප්‍රකාශ වෙන්නට ඕනේ.
ජේසුස් වහන්සේ ඔබ තුල සිටිනවා. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල සිටිනවා. මේ උතුම් ආත්මය ඔබ තුල සිටිනවයි කියලා කොහොමද ඔබ මිනිස්යන්ට පෙන්වන්නේ? ඔබ උන්වහන්සේ හැසිරුණාක් මෙන් හැසිරෙන්නට ඕනේ. මේ උතුම් දෙවියන් වහන්සේ මේ ශුද්ධ ආත්මයන් වහන්සේගේ ඵලවලින් ඔබේ ජීවිතය ප්‍රදර්ශනය කරන්නට ඕනේ. උන්වහන්සේගේ ගුණාංග ඔබේ ජීවිතේ ප්‍රකාශ කරන්නට ඕනේ. අන්න එවිට ඔබ විතරක් නෙමෙයි මිනිස්යෝ දැනගන්නට යනවා. උතුම් ආත්මය දෙවියන් වහන්සේගේ ඒ උතුම් ආත්මය ඔබ තුල සිටිනවා. යේසුස් වහන්සේගේ මිනිස්යෙක් ඔබ උන්වහන්සේ ඔබ තුලයි කියන එක. ඒ වගේම මගේ ප්‍රේමවන්තයනි මේ ස්ථානයේ අපි කතා කරන්නා වූ ඊ타මාත්ම අනගි පදේ අපි බලමින් සිටිනවා පදේ පළවෙනි යෝහන් 4 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ. ඒක කියනවා අර මම කිව්වා පළවෙනි කාරණාව. අපි අයිතිව සිටින දෙවියන් වහන්සේ. උන්වහන්සේ මගේ දෙවියන් වහන්සේ. මගේ දෙවියන් වහන්සේ. හලෙලූයා. උන්වහන්සේ ඔබේ දෙවියන් වහන්සේ. ඔබ උන්වහන්සේ ඔබේ අපි ශ්‍රුති කරන්නට ඕනේ. අපි ප්‍රකාශ කරන්නට ඕනේ. දිනපතාම ඒ අයිතිය තහවුරු කරගන්නට ඕනේ. ඒ වගේම අප තුල උතුම් ආත්මය තිබෙනවා. ඒ උතුම් ආත්මයට ගැළපෙන ආකාරයෙන් ශුද්ධාත්මයන් වහන්සේට දුක් නූපදවන ආකාරයෙන් දෙවියන් වහන්සේ සතුටු වෙන ප්‍රසන්න වන උන්වහන්සේ බලාපොරොත්තු වෙන ආකාරයෙන් අපි ජීවත් වෙන්නට ඕනේ. ඒ වගේම ප්‍රේමවන්තයනි අවසාන කාරණාව මේ ස්ථානයේ තිබෙන තුන්වෙනි කාරණාව මම ඔබට කියවන්නට කැමතියි. ඒ ස්ථානයේ කියන මම නැවත කියවනකොට අපි දෙවියන් නුඹලා දෙවියන් වහන්සේට අයිතිව ලෝකයේ සින තැනැත්තාට වඩා නුඹලා තුල සින තැනන් වහන්සේ උතුම් බැවින් නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ජයගෙන සිටින්නෝය. ඊළඟ කාරණාව තමයි මම ඔබට කතා කරන්නට යන්නේ. ඔබ ජයග්‍රාහිතෙක්. ඔබ ජයගෙන සිටින කෙනෙක්. අපි වැදගත් වූ දේ මේ දැනගන්නට ඕනේ. වටිනා වූ දේ අවබෝධ කරගන්නට ඕනේ. යෝහන් තුමා කතා කරනවා ඔබ ජයග්‍රාහකයෙක් කියලා. අපි කොහොමද ජයග්‍රාහකයෙක් වෙන්නේ? අපි ජයග්‍රාහකයෙක් වෙන්නේ උන්වහන්සේ ජයගත් තැනන් වහන්සේ නිසා. කොලොසි හසුම් පත්‍රයේ දෙවනි පරිච්ඡේදයේ අපිට කියනවා 15 වෙනි පදේ උන්වහන්සේ අධිපතීන්ද බලය ලැත්තන්ද පහ කළා කුරුසිය කරුණ කොටගෙන ජයගත්තා වූ තැනන් වහන්සේ කියලා. අපිට කියනවා යෝහන් තුමාගේ සුභාරංචියේ 16 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පදේ ලෝකේ නුඹලාට පීඩා තිබේ. නමුත් ධෛර්යමත් වෙන්න මම ලෝකෙන් ජයගතිමි. උන්වහන්සේ ජයගත්තා වූ දෙවියන් වහන්සේ බැවින් ඔබත් ජයග්‍රාහකයෙක්. මගේ ප්‍රේමවන්ත සහෝදරයා මගේ ප්‍රේමවන්ත සහෝදරියේ එපිසහසුම් පත්‍රයේ කියනවා පළවෙනි පරිච්ඡේදයේ 20 ඉඳලා අපි බලන අවස්ථාවේදී උන්වහන්සේ හැම දෙයක්ම උන්වහන්සේගේ පාද යටට දමා තිබෙනවා. උන්වහන්සේ ඉහළ අධිකාරීත්වයෙන් යුතු ඉහළ බලයෙන් යුතු සියල්ල පාලනය කරන්නා සියල්ල උන්වහන්සේට යටත් කරගත්තා වූ තනන් වහන්සේ. ඒ ජයග්‍රහණය සභාවට ඔබට උන්වහන්සේ පවරා තිබෙනවා මගේ ප්‍රේමවන්තයනි. උන්වහන්සේ ජයගත්තා වූ තනන් වහන්සේ නිසා ඔබත් ජයගත්තා වූ කෙනෙක්. දෙවියන් වහන්සේගේ වචනය කියා තිබෙනවා ඔබ ජයගත්තා වූ කෙනෙක් කියලා. ඒ වගේම රෝම හසුම් පත්‍රයේ 8 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදයේ ඔබ බලන්න. ඒ ස්ථානයේ කියනවා ඔබ අතිශයින්ම ජයගත්තා වූ කෙනෙක් කියලා. ඒ නිසා ඔබ ජයගත්තා වූ කෙනෙක්. ජයග්‍රාහකයෙක්. කොහොමද ජයග්‍රාහකයෙක් වෙන්නේ? තවදුරටත් අපි දෙවියන් වහන්සේගේ වචනයෙන් බලනකොට උන්වහන්සේගේ වචනේ උන්වහන්සේ අපි දකිනවා 16 වෙනි පරිච්ඡේදයේ පළවෙනි සාමුවෙල් 16 වෙනි පරිච්ඡේදයේ ඒ වගේම යහෝෂාපාත් රජතුමා යුද්ධයට යන අවස්ථාවේදී උන්වහන්සේ කිව්වා යුද්ධය මගේ. උන්වහන්සේ ජය දෙන දෙවියන් වහන්සේ. හලෙලූයා. යුද්ධය උන්වහන්සේගේ. උන්වහන්සේ තමයි සටන් කරන්නේ ඔබ වෙනුවෙන්. උන්වහන්සේ තමයි ඔබ වෙනුවෙන් අභියෝග බාරගන්නේ. උන්වහන්සේ තමයි ඔබ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ ක්‍රියා කරන්නේ. ඔබට උදව් කරන්න උපකාර කරන්න. අපි හෝෂියා පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ බැලුවා. උන්වහන්සේ ඔබ තුල සිටින දෙවියන් වහන්සේ උන්වහන්සේ ඒ ස්ථානයේ කියනවා ගලවන්ට ෂෙපනියා පොතේ ෂෙපනියා 3 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ අපි බැලුවා. ගලවන්ට බලවත් වූ තනන් වහන්සේ ඔබ තුල සිටිනවා. ගලවන්ට බලවත් වූ තනන් වහන්සේ ඔබව ගලවන්ට බලවත්. ඔබට උදව් කරන්න බලවත්. ඔබට උපකාර කරන්න බලවත්. ඔබට පිහිට වෙන්න බලවත්. උන්වහන්සේ ඔබ තුල සිටිනවා. ඒ නිසා ඔබ ජයග්‍රාහී මිනිසෙක්. මගේ ප්‍රේමවන්තයනි ඔබේ සතුරා පරාජිතයි. උන්වහන්සේගේ වචනය කියනවා සතුරාව උන්වහන්සේ හිස පොඩි කරා පරාජිතයි.
ඔහුගේ බලය උන්වහන්සේ නැති කරලා දැම්මා. සතුරා පරාජිත කෙනෙක් නිසා ඔබ බලවන්ත මිනිසෙක්. මක් නිසාද ඔබට සතුරාට වඩා අධිකාරීත්වය තිබෙනවා. බලය තිබෙනවා. ඒ ආධිපත්‍ය තිබෙනවා. දෙවියන් වහන්සේගේ බලය උන්වහන්සේගේ වචනය කියන ඔබට දී තිබෙනවා. උන්වහන්සේගේ ස්වර්ගයේද පොළවේද සියලු බලය මට දී තිබේ. එබැවින් නුඹලා යන්ට. ශුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල නුඹලා බලය ලබනවා. ඒ බලය ආධිපත්‍ය ඔබට තිබෙනවා. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ඔබ දුර්වල මොහොතේ ඔබ බල ගන්වන කෙනෙක් ඔබට ඉන්නවා. එනිසා ඔබ ජයග්‍රාහකයෙක්. ඔබ අතිශයින් ජයග්‍රාහකයෙක්. උන්වහන්සේගේට කියන්නා වූ නාමයන් අතර එක නාමයක් තමයි ජය දෙන්නා වූ දෙවියන් වහන්සේ. ජෙහෝවා නිස්සි. අපි දකිනවා නික්මයාම 17 15 වෙනි පදේ ඒක කියනවා යෙහෝවා නිස්සි ජය දෙන්නා වූ දෙවියන් වහන්සේ. ඔබව ජයට පමුණුවන ඔබට ජය දෙන්නා වූ දෙවියන් වහන්සේ ඔබව ජයග්‍රහණය කරාගෙන යනවා. උන්වහන්සේ ජයගත්තා. ඒ ජය ඔබට පවරා තිබෙනවා. ඔබේ සතුරව පරාජය කළ තිබෙනවා. ඔබට බලය ආධිපත්‍ය දී තිබෙනවා. ඒ නිසා ඔබ ජයග්‍රාහකයෙක්. ඒ නිසා ඔබ අසමත් වෙන්න යන්නේ නැහැ. ඔබ පැමිණෙන අභියෝග ඔබ මුහුණ දීගෙන ඉන්නා වූ කාරණාවල් වලින් ඔබට ජය ගැනීමට හැකියාව දෙවියන් වහන්සේ දෙනවා. මක් නිසාද උන්වහන්සේ ජයගෙන ඔබට ජය ලබා දී තිබෙන නිසා. ඔබ ජයග්‍රාහකයෙක් නිසා. ඒ නිසා දෙවියන් වහන්සේට ස්තුති කරන්ට ස්වාමිනී ඔබ වහන්සේ මට ජය දෙන දෙවියන් වහන්සේ. ඔබ මහන්සේ මාව අතිශයින් ජයට පමුණුවන දෙවියන් වහන්සේ. ඔබ ජයගත්තා. ඔබ සතුරව පරාජය කරා. ඔබ මට ඒ බලය දීලා තිබෙනවා ආධිපත්‍ය දීලා. මම ජය ගන්නට යනවා. හලෙලූයා. ඔබ ජය ගන්නට යනවා. ඒ නිසා පැමිණෙන තිබෙන හැම දෙයක්ම ඔබට මුහුණ දෙන්න තිබෙන හැම දෙයක්ම ඔබ ජය ගන්නා වූ මිනිස්සෙක්. ඒ නිසා අවසාන වශයෙන් මම නැවත මතක් කරන්න කැමතියි. පළවෙනි යෝහන් 4 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ තිබෙනා මෙයානගේ සත්‍යතාවයන් 3. පළවෙනි දේ ඔබ දෙවියන් වහන්සේට අයිති. ඒ නිසා අද දින දෙවියන් වහන්සේට කියන්න මම ඔබට අයිති. ඔබ මගේ මම ඔබගේ කියලා කියන්න. ඒ වගේම දෙවියන් වහන්සේට ස්තුති කරන්ට ඔබගේ උතුම් ආත්මය ඔබගේ උතුම් දෙවියන් වහන්සේ ඔබ වහන්සේ මා තුල සිටිනවා. ඒ නිසා ඔබ වහන්සේ වගේ ජීවත් වෙන්න මට උදව් කරන්න. ඒ ගුණාංග ඇතුව ඒ ඵල ඇතුව ජීවත් වෙන්න මට උදව් කරන්න. මගේ ජීවිතයෙන් ඒ උතුම් තනන් වහන්සේව ප්‍රදර්ශනය කරන්න ප්‍රකාශ කරන්න උදව් කරන්න. එවිට මිනිස්යන් මා තුලින් යේසුස් වහන්සේව හඳුනා ගන්නට යනවා. ඒ වගේම මම ජයග්‍රාහී මිනිසෙක් මම පරාජය වෙන්න යන්නේ නැහැ. පැමිණෙන හැම දෙයක්ම මම ජයග්‍රහණය ලබන්නට යනවා. මම ජය ගන්නට යනවා. ඒ තුලින් දෙවියන් වහන්සේව මහිමයට පත් වෙන්නට යනවා. ගෞරවයට පත් වෙන්නට යනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම සුළු මොහොතක් අපි ඉන්න ස්ථානයේ නැගිටිමු. අපි නැගිටලා අපේ දැස වසාගෙන අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙමු. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමු. උන්වහන්සේ ඔබේ අයිතිකරුවාණන් වහන්සේ නිසා ස්තුති කරන්ට. කියන්ට ඔබ වහන්සේ මගේ දෙවියන් වහන්සේ. මම ඔබ වහන්සේට අයිති. ඔබ මගේ ගැලවුම් කරු. මගේ ස්වාමින් වහන්සේ. මගේ දෙවියන් වහන්සේ කියලා හැම උදෑසනකම හැම රාත්‍රියකම කියන්න පුරුදු වෙන්න. හැම දවසකම ඒ අයිතිය තහවුරු කරන්ට ඔබේ මුඛයෙන් ප්‍රකාශ කරලා. ඒ වගේම කියන්න ඔබ මහා තුල සිටින තනන් වහන්සේ. ඒ උතුම් ගතිගුණ ඇතුව ජීවත් වෙන්න මට උදව් කර මැනව. ඒ ඔබ වහන්සේ හැසිරුණු ආකාරයෙන් හැසිරෙන්න ඔබ වහන්සේගේ ගුණාංග පැලඳ ගන්නට ආත්මයන් වහන්සේගේ ඵල වලින් පිළලා ජීවත් වෙන්න ඔබ වහන්සේගේ චරිතය ප්‍රකාශ කරන මිනිසියෙක් හැටියට මිනිසයන්ට මගේ ජීවිතෙන් ඔබ වහන්සේව ප්‍රදර්ශනය කරන්නට මට උදව් කරන්න කියලා කියන්න. ඒ වගේම කියන්න ඔබ වහන්සේ ජයග්‍රාහකයන් වහන්සේ. ඔබ ජෙහෝවා නිස්සි මාව ජයට පමුණුවන දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ මට ජය දෙන දෙවියන් වහන්සේ. ඒ තුලින් ඔබ වහන්සේගේ නාමය මහිමයට ගෞරවයට පත් කරන්නට උදව් කරන්නට. ඒ තුලින් ඔබගේ දේව බලය ආධිපත්‍ය ප්‍රකාශ කළා මිනිසයන්ට ඔබ වහන්සේව හඳුනා ගැනීමට සලස්වන්න කියලා. අපි දෙවියන් වහන්සේට සුළු මොහොතක් ස්තුතිවන්ත වෙමු ප්‍රශංසා කරමු. හලෙලූයා. මහිමය වේවා ඔබට ගෞරව වේවා දෙවි පියාණනි. ස්වාමිනී අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මේ අනගි දවසේ ඔබගේ වචනෙන් අපිට කතා කළ නිසා ඔබ වහන්සේ අපේ දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබ වහන්සේ අපේ දෙවියන් වහන්සේ අපිව ඔබ වහන්සේ සන්තක සෙනගක් බවට පත් කරගත්තා. ඒ නිසා අපිට අනන්‍යතාවයක් තිබෙනවා. අපි සුරක්ෂිතව ඉන්නවා. අපි ආශිර්වාදමත්ව ඉන්නවා. අපි දේව පවුලට අයිති වෙලා තිබෙනවා. දෙවි පියාණනි ඔබ වහන්සේගේ ආත්මය ඒ උතුම් ආත්මය අප තුලයි. ඔබ වහන්සේ අප තුලයි. ඔබ වහන්සේ වගේ ජීවත් වෙන්න අපිට උදව් කළ මැනව. එලෙසම ඔබ වහන්සේ අතිශයින් ජයට පමුණුවා තිබෙනවා අපිව
ඔබ වහන්සේ ජයගත්තා. ඒ ජය අපට දීලා තිබෙනවා. ඔබ වහන්සේ අපි සමග නිසා අපි ජයග්‍රාහකයෝ ඒ තුලින් ඔබව මහිමයට පත් කරන්න අපිට උදව් කරන්නට. දැන් ඔබගේ සෙනගට මේ වචන තුල පවතින්න උදව් කරන්නට. ඒ වගේම අපි යාඥා කරනවා ස්වාමිනී අද දවසේ අපිට ඔබව නමස්කාර කරන දුන්න අවස්ථාව නිසා ශුති කරමින් ඔබ වහන්සේ තුල අන්තර්ජාලයෙන් එකතු වෙලා දෙවි පියාණනි අපේ නිවස්වල එකතු වෙලා පවුලක් හැටියට ඔබ ඔසවන්න දුන්නු කරුණාව නිසා ශුතිවන්ත වෙනවා. දැන් ඔබ වහන්සේගේ සෙනගගේ අවශ්‍යතාවයන් බාර කරනවා. ඔවුන්ගේ අභියෝග බාර කරනවා. ඔවුන්ගේ ප්‍රශ්න බාර කරනවා. යම් කෙනෙක් රෝගාතුරව සිටිනවද ඔබගේ දිව්‍ය සුවය දැන් ඔව් මත අපි නිදහස් කර හරිනවා ස්වාමිනී. සුව වේවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. ස්වාමිනී අවශ්‍යතාවයෙන් සිටිනා වූ අය මත ඔබගේ දිව්‍ය සැපයම නිදහස් කර මැනව. යම් කෙනෙක් ප්‍රශ්නයෙන් ඉන්නවද කරදරයෙන් ඉන්නවද රැකියාවල් වල අර්බුද වලින් ආර්ථික ගැටුම් වලින් ඉන්නවද ඔබ වහන්සේ පිහිටවන දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ වචනය කියනවා අප තුල සිටින්නා වූ ගලවන්ට බලවත් වූ පිහිට වෙන දෙවියන් වහන්සේ එබැවින් ඔබගේ පිහිට නිදහස් කර මැනව. විශේෂයෙන් මේ කොරෝනා වසංගතයෙන් මේ දේශය ගලවාගත මැනව. රාජ්‍යයට උදව් කර මැනව. ආරක්ෂක අංශයට උදව් කර මැනව. වෛද්‍යවරුන්ට ස්වාමින් වහන්සේ ඒ සේවය කරන වූ හැම කෙනෙකුටම ආශිර්වාද කළ ඔවුන්වද සුරක්ෂිත කරමින් මේ දේශයට ඔබ වහන්සේගේ සුවය නිදහස් කර මැනව. දෙවි පියාණනි ඔබ වහන්සේගේ සෙනගට අපි ආශිර්වාද කරන අතර දැන් ඔවුන් සුරක්ෂිතව තබන්නට ආශිර්වාද කරන්නට මුළු මහිමය මුළු ගෞරවය ප්‍රශංසාව ඔබටයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන ශුද්ධ බලවත් නාමයෙන් ආමේන් ආමේන්. දැන් අපගේ පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද ශුද්ධාත්මයන් වහන්සේගේ අනුග්‍රහයද උතුම් සහභාගිකමද දැනුත් මතුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊම දක්වා අප සියලු දෙනා සමගම වේවා. ආමේන් ආමේන් ආමේන්. හොඳයි දෙවිනාස අපට ආශිර්වාද කරන සේක්වා. ඔබ හැම කෙනෙකුටම ජේසු පිහිටයි.